ඊට පස්සේ වර්ගඵලයේ පාඩම පටන් ගන්නවා. ඒ නිසා වෘත්තයක පරිධිය පාඩම පටන් ගන්නදී අපි ඉස්සරෝ මෙන්න මේ වගේ සරල රේඛීය තල රූප ගැන කතා කරලා ඉවර කරන්න වෙනවා. ඊට මම මේ අඳින්න යන්නේ සෙන්ටිමීටරේ කොටු දාලා දිග මේ කොටුවක දිග සෙන්ටිමීටරයයි නම් පළල සෙන්ටිමීටර 1යි නම් අතර මේ සෙන්ටිමීටරේ කොටුවක් තියෙනවා. නම් දිග අතර ඉන්නේ සෙන්ටිමීටර 3ක් කියලා පැහැදිලි. පළල අතර සෙන්ටිමීටර 3ක්. එහෙනම් මේ අඳලා තියෙන්නේ ඍජුකෝණාංශයක් නෙමෙයි මොකක්ද? ත්‍රිකෝණාංශයේ විශේෂ අවස්ථාවක් සමචතුරස්‍රය. දැන් මේ සමචතුරස්‍රය ගත්තාම මෙන්න මේ පිටතමායිනේ දිගට අපි කියනවා මේ සමචතුරස්‍රයේ පරිමිතිය. ඊළඟට මේ සමචතුරස්‍රයට අයත් ප්‍රදේශයේ එහෙම නැත්නම් ඒකේ මතු පිට ඉඩ ප්‍රමාණය මෙන්න මේ වගේ වර්ග සෙන්ටිමීටර කොටු කීයද කියලා ගත්තාම මේ වගේ කොටු වෙනවා 1 2 3 4 5 6 7 8 9. එහෙනම් මේ සමචතුරස්‍රයේ අනේ 9 කියන්නේ වර්ග සෙන්ටිමීටරේ කොටු ගණන. ඒකට අපි කියනවා වර්ගඵලය. එහෙනම් සරල රේඛීය තල රූපයක පුතේ පිටතමායිමේ දිගට අපි කියනවා පරිමිතිය කියලා. වර්ග සෙන්ටිමීටරේ කොටු ගණනක් විදිහට ඉඩ ප්‍රමාණය ගත්තාම අපි ඒකට කියනවා වර්ගඵලය කියලා. හොඳයි. එහෙනම් මාතෘකාව ලියා ගන්න වෘත්තයක පරිධිය අනුමාත්‍රකාවක් ලියා ගන්න සරල රේඛීය තල රූපයක පරිමිතිය හා වර්ගඵලය. සරල රේඛීය තල රූපයක පරිමිතිය හා වර්ගඵලය. හොඳයි. දැන් අපි මතක් කරගත්ත විදිහට පොඩි පාන්තර ඉගෙන ගත්ත දේ මතක් කරගත්තා. පොඩි සටහනක් ලියාගමු එහෙමනම් සරල රේඛීය තල රූපයක පිටතමායිමෙහි දිග පරිමිතිය අපි පිරිමීටර් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ පරිමිතිය ලෙසද එහි මතු පිට ඉඩ ප්‍රමාණය වර්ග ඒකකයේ කොටු ප්‍රමාණයක් ලෙස ගත් විට එය වර්ගඵලය ලෙසද එවන අංක 1 ඍජු කෝණාංශය. පොඩි පන්තිවල ඉඳලම ඔක්කොම ටික අපි එකට ඉගෙන ගත්තාම හරි පහසුයි. ඍජු කෝණාංශය. ලියා ගන්න අංක 1 ඍජු කෝණාංශය. ඍජු කෝණාංශයක් අඳින්න
බද්ධපාද අසමාන වෙන්න යදින්න ඕනේ. මේ කෝණ හතරම ඍජු කෝණ කියලා දන්නවා ඍජු කෝණාශ්‍රයක. ඒත් එක්කම මේ මුල නොගැහෙන පාදවලට අපි කියන්නේ සම්මුඛ පාද. එහෙනම් මේ පාදයේ සම්මුඛ පාද. ඔයාලා දන්නවා සම්මුඛ පාදවල දිග සමානයි. මේකයි දිග සමානයි. මේකේ දිග සමානයි. ඒ අනුව සංකේත පාවිච්චි කරමු මේ දෙක සමානයි. ඒ වගේම මේ දෙකක් සමානයි. මේක අපි දිග කියලා ගමු. දිගට මම A කියලා ගන්නම්. පරල ගන්නම් B කියලා. දැන් මේ පිටතමායිමේ දිග හොයන්නේ A කියන දිගට B කියන දිගට A කියන දිගට B කියන දිග එකතු කරන්න ඕනේ. ඒ අනුව පරිමිතිය ගන්නේ A එකතු කිරීම B එකතු කිරීම A එකතු කිරීම B. දිගමලින ඒකකමයි පරිමිතිය දෙන්නේ. පරිමිතියට පිරිමීටර් කියලා කියනවා. දැන් P සමාන වෙන්නේ 2A එකතු කිරීම 2B. මේ තමයි පරිමිතිය. වර්ගඵලය ගන්නේ දන්නවා ඔබ වර්ගඵලය ගන්නේ කොහොමද කියලා. නැවත අපි කොටු ගලක් මතු කරගෙන ත්‍රිකෝණ ආශ්‍රයයක් මතු කරගත්තොත් මේ විදිහට මෙන්න මේ විදිහට ත්‍රිකෝණ ආශ්‍රයයක් මතු කරගන්නම් මම. බලන්න මේ ත්‍රිකෝණ ආශ්‍රයේ දිග අතර තියෙන 1 2 3 4 5යි දිග සෙන්ටිමීටර් 5යි සෙන්ටිමීටරේ කොටු ගලක් කියලා හිතන්න. පරණ සෙන්ටිමීටර් 3යි. බලන්න සෙන්ටිමීටරේ කොටු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15යි. අසරක් 3ක් තේරව 15. එහෙනම් ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය නම් ලැබෙනවා. වර්ගඵලය කියන්නේ අත්‍තරම නම් සෙන්ටිමීටරේ කොටු ගන්න. ඒක ලැබෙනවා ත්‍රිකෝණාශ්‍රයක නම් දිග ගුණ කිරීම පළලිය. අර දන්නවා ත්‍රිකෝණයක නම් ඒක ලැබෙන්නේ ආධාරකයේ භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බෝසෙයි. සමාන්තරාශ්‍රය කොහොමද ත්‍රිපීසියම කොහොමද කියලා අපි වර්ගඵලයේ පාඩමේ ඉගෙන ගන්නවා. හොඳයි. එහෙමනම් වර්ගඵලය ගන්න කොහොමද? දිග ගුණ කිරීම පළලිය. දිග ගුණ කිරීම පළල. ඒ අනුව වර්ගඵලයට ඒරියා කියලා කියන්නේ A සමානයි A ගුණ කිරීම B. හොඳයි. ත්‍රිකෝණාශ්‍රය කියලා ලියලා මෙන්න මේ තොරතුරු ටික දාගන්න පොරොපේ. හොඳයි ලියා ගන්න ඇති වෙලාව බලමු ඊළඟට සමචතුරාශ්‍රය ගැන කතා කරමු. සමචතුරාශ්‍රය අංක 2 එතකොට සමචතුරාශ්‍රයක පාද හතරක දිග සමාන බව දන්නවා. කෝණ හතරම ඍජු කෝණ කියලා දන්නවා. ඒ අනුව පරිමිතිය මේ පැත්තක දිග A කියලා ගත්තොත් දිග පැත්තක දිග A කියලා ගත්තොත් ඒකක A කියලා ගත්තොත් පරිමිතිය එන්නේ අර විදියටම 4 ගුණයක් පැත්තක දිග වගේ. P සමානයි 4යි A කියලා. ඉතින් මේ ටික ඔයාලා දන්න ටිකක් ඊළාට කතා කරගෙන යමු. මුලින් ඉඳලා ඔක්කොම වර්ගඵලයේ දිග ගුණ කිරීම දිගමයි A කියලා ගත්තොත් A ගුණ කිරීමේ කියන්නේ ඒ වර්ගය කියලා මම එකපාර ලියන්නම්. A ගුණ කිරීමේ A නැවතරක් දේවතාවක් ගුණ වුණොත් ඒ වල දෙවෙනි බලය. හොඳයි. සමචතුරාශ්‍රය කියලා මේ තොරතුරු ටිකක් ලියා ගන්න. සමචතුරාශ්‍රයක් ඇඳලා බලමු ඊට පස්සේ සමචතුරාශ්‍රයයි ත්‍රිකෝණාශ්‍රය විතරක් සම්බන්ධ වෙන ගැටලු ටිකක පරිමිතියයි වර්ගඵලයයි හොයලා.
හොඳයි සමචතුරාශ්‍රය කියලා සමචතුරාශ්‍රයක් ඇඳලා පරිමිතියයි වර්ගඵලය හොයන්න ලියා ගන්න. ලියා ඉවර ඇති. ලියන්න එවනම් මේව පහත දැක්වෙන රූපවල පරිමිතිය හා වර්ගඵලය සොයන්න. හොඳයි පුතේ මිනිත්තු කිහිපයක් අරගෙන දැන් මේ බෝඩ් එකේ තියෙන ගණන් උත්සාහ කරන්න පොඩි පන්තිවල ඉගෙන ගත්ත නිසා කෙලින්ම ඔබට මේ ගණන් ටික දෙන්නේ පුනරීක්ෂණ අභ්‍යාසයක් විදියට බලමු පරිමිතියයි වර්ගඵලයයි දෙකම හොයන්න බලමු කොහොමද ඔයාලගේ උත්තර කියලා. Nah, ඉස්සරෝම සාතීස අපිට එවලා තිබ්බා. ඕකේ එකක් ඊළඟට පස්සයිදිරික්ත දැන් හරි. ඒ නිසා පටන් ගමු. බලන්න ඉතාලම ලේසි පළවෙනි රූපය. පිටතමායි මේ දිග. මේ දිග 10යි, මේ දිග 6යි, මේ දිග 10යි, මේ දිග 6යි. එහෙනම් පරිමිතිය කියන්නේ පිටතමායි මේ දිග කියන එක මතක තියාගන්න. වට ප්‍රමාණය කිව්වත් හරි. එහෙනම් මේකට එන්න ඕනේ 10 ඒවා 2යි 6 ඒවා 2යි. ඒකක සෙන්ටිමීටර දිගමනින ඒකකමයි පරිමිතියට එන්නේ. ඒ අනුව පරිමිතිය සමාන වෙන්නේ 10 වරක් 2 නම් 20යි 6 වරක් 2 12යි. ඒ අනුව පරිමිතිය සමානයි 32යි කියලා ඇවිල්ලා තියෙනවා නම් හරි ඍජු කෝණාශ්‍රය. ඔන්න පරිමිතිය. දැන් අපි ගන්නවා වර්ගඵලය ගන්නේ දිග ගුණ කිරීම පළලින්. මම මෙතනින් හදන්නම් වර්ගඵලය A සමාන වෙන්නේ 10 ගුණ කිරීම 6න්. 10 වරක් 6 60යි. හැබැයි තේරුම් ගන්න මෙතෙන්ටත් සෙන්ටිමීටර දාලා ඊළඟ පේලේ වර්ග සෙන්ටිමීටර දාන්න ඕනේ නැහැ. මේ උත්තරේට වර්ග සෙන්ටිමීටර දැම්මාම ඇති. මොකද වර්ගඵලය කියන්නේ වර්ග ඒකකයේ කොටු ගණනක් මිසක් සෙන්ටිමීටර වලින් ගුණ වෙලා වර්ග සෙන්ටිමීටර වෙන බීජීය ක්‍රමයක් නෙවෙයි එතන තියෙන්නේ. වර්ගඵලය පිළිබඳ මූලික හැඳින්වීමේ තියෙන වර්ග සෙන්ටිමීටරේ කොටු ගණනක් ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර දාන්න එපා. එළියෙන් වර්ග සෙන්ටිමීටර ලියන්න. මේක නම් මෙතනින් ලිව්වනම් හරි වර්ග සෙන්ටිමීටර කියලා වර්ගඵල. හොඳයි. පළවෙනි ගාන අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. මම හිතන්නේ ලේසිම ගානක් ඉඳලා කාගේවත් අඩුපාඩු නැතුව ඇති. ඊළඟට බලන්න සමචතුරාශ්‍රය පරිමිතිය එන්නේ නම් පැත්තකදී වගේ 4ක් එන්නේ. එහෙනම් 8 ගුණ කරන්න ඕන 4න් 1 සෙන්ටිමීටර. ඒ අනුව p සමාන 8 වරක් 4 32යි සෙන්ටිමීටර. වර්ගඵලය A කියලා ගමු. වර්ගඵලය ගන්න මේ පැත්තකදී ගුණ කරනවා. 8 ගුණ කිරීම 8යි වර්ග සෙන්ටිමීටර. 8 වරක් 8 64යි වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 64යි. හොඳයි මේ ගැටලු දෙක තමයි උත්තර තියෙන පහසුම ගණන්. අපි 7 ශ්‍රේණිය ඉගෙන ගත්ත ගණන්. ඒ නිසා හැමෝගෙම උත්තර හරියටි. ඒ නිසා මේක වකන්නම් බැරි වෙලාවත් මේකේ වැඩි වෙලා ලියා ගන්න බැරි වුණොත් ආපහු මේ පාඩමේ අපි YouTube එකට දානවා. එතනින් ලියා ගන්න පුළුවන්. අද සම්බන්ධ වෙන්න බැරි වුණ ළමයි ගොඩක් ඉන්නවා. එයාලට මම කියන්නේ YouTube එක බලලා සටහන් ලියාගෙන ගණන් ටික හදලා පාඩම සම්පූර්ණ කරගන්න කියන එක. හොඳයි බලමු මේකේ. මේ රූපේ එනකොට චුට්ටක් කරට වඩා වෙනස්. පොඩ්ඩක් වෙනස්. බලන්න මෙතන පරිමිතිය හොයන්න පිටතමායි මේ දිග ගන්න ඕනේ. ඒ සඳහා අපිට පුළුවන් මේ දිග 3යි නම් මෙන්න මේ 34 දිග 3යි නම් මෙතන 34 දිග 2යි නම් මෙතන 3යි මෙතන 2 එකතුව මෙතන 5ක් දෙන්න ඕනේ. ඊළාට මේ 34 මේ රේඛාව 4යි නම්
මේ රේඛාව 2යි නම් මේ දිග වෙන්න ඕන 6ක්. ඒ අනුව මේ රූපේ පරිමිතියට එන්න ඕනේ මේ දිග 5යි මේ දිග 4යි මේ දිග 3යි මේ දිග 2යි මේ දිග 2යි ඊළඟ දිග 6යි. ඒ අනුව පරිමිතිය උත්තරේ මේ 5 4යි 9යි 9යි 3යි 12යි 14යි 16යි 6යි 22ක්. දැන් සමහර ළමයිට මතක් වෙනවද 37 පන්තියේදී ඔය කොහොමද මේ කියලා දුන්නේ? මේ ඉර මෙතෙන්ට ගන්න ළමයි මේ ඉර මෙතෙන්ට ගන්න. ඒතකොට මේකත් 2යි මේකත් 3යි. එහෙනම් පරිමිතිය එන්නේ විදුකෝණාශ්‍රයේ පරිමිතිය තමයි. 6 ඒවා 2යි 5 ඒවා 2යි කියන්නේ. එහෙම ගන්නත් පුළුවන්. මම මේ විදිහට ගන්න බැරි රූප එනවා ඉතින්. එතකොට මේ වගේ එක එහෙම ගන්න බෑ. මේ ඉර මෙතෙන්ට අදගෙන ආවට මේ ඉර දෙක අතෑරෙනවා. ඒ නිසා ඒ කටපාඩම් කරන ක්‍රමයක නෙමෙයි ගන්න ඕනේ. පරිමිතිය කියන්නේ මොකද්ද? පිටතම ආයුධයේ දිග. එහෙනම් පිටතම ආයුධයේ දිග තමයි ගන්න ඕනේ. එතකොට අර වගේ දෙයක් මතක තියාගෙන ඉන්න අය මේ ගාන හදන්නත් ඒක පාවිච්චි කරන්න බලනවා. එතකොට වරදිනවා. හොඳයි බලා ගන්න. වර්ගඵලය ගන්න නම් මෙවැනි රූප අපි වර්ගඵලය හොයන්නේ මේ රූපය පාටිසන් කරනවා. කොටස් කරගන්න. මේ විදිහට වඩා ලේසි. මේ කොටස ත්‍රිකෝණාශ්‍රයක් මේ කොටස සමචතුරාශ්‍රයක්. මිනුම් කිව්වොත් දෙකේ සමචතුරාශ්‍රයක් මේක 5 4 ත්‍රිකෝණාශ්‍රයක් මේක. එහෙනම් උදේ ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය ගන්න පුළුවන් මේ කැලේ වර්ගඵලය 5 ගුණ කිරීම 4. මේ කැලේ වර්ගඵලය 2 ගුණ කිරීම 2. එහෙනම් මේ කොටස් දෙකේ වර්ගඵලය එකතු කරපු ගමන් එනවා මුළු රූපේ වර්ගඵලය. බලමු අපි එහෙනම් මේ රූපේ වර්ගඵලය ලැබෙන්නේ කොටස් කරගත්ත පාටිසන් කරගත්ත මේ කොටස් දෙකේ වර්ගඵල වල එකතුව. 5 ගුණ කිරීම 4ට එකතු කරන්න ඕනේ 2 ගුණ කිරීම 2ක්. ඒකක වර්ග සෙන්ටිමීටර. මේ අනුව ඒ සමානයි 5 4 20යි දෙවරක් 2 4යි 20යි 4යි එකතු වුණාම 24ක් කියලා එනවා වර්ගඵල. හොඳයි. ඒ ගැටලුවේ යම් යම් අඩුපාඩු ඇති සම්පූර්ණ කරගන්න මේටු 2ක් 3ක් දෙන්න. හොඳයි සම්පූර්ණ කරගන්න ඇති බලමු ඊළඟ කාලෙක. දාන්න උත්තර බලන්න පරිමිතිය කියන වර්ගඵලය. ඉස්සර දාන්න p සමානයි කීයද? a සමානයි කීයද කියලා උත්තර දාන්න බලන්න. ඔබේ උත්තර අහන්න බලන්න. බලමු. පරිමිතිය කීයද වර්ගඵලය කීයද? බලමු. ඔව් මැසේජ් එකක් දාන්න. chat එකක් දාන්න බලන්න. පරිමිතිය කීයද වර්ගඵලය කීයද? පරිමිතිය p කීයද ඔයාලට ආවේ වර්ගඵලය කීයද ආවේ? ඔව් උත්තර කීපයක්ම ලැබුණා. ඒ කියන්නේ හදලා ඉවරයි කියලා තහවුරු කරගන්නයි මම ඇහුවේ. හරි උත්තරක් තියෙනවා. හැබැයි පොඩ්ඩක් වැරදි උත්තරක් තියෙනවා. බලමු අපි එහෙනම් පරිමිතිය හොයනවා. කොහොමද එන්නේ? දැන් බලන්න මේ විදිහට පිටතම ආයතනයේ දිගනේ මේ දෙකයි නම් මේක දෙකයි නම් මේකත් දෙකයි 4යි 6යි 8යි 10යි මේ පැත්ත දිග 10යි. ඊළඟට මේ දිග 6යි නම් මේ දිගත් 6යි. එහෙනම් මේ රූපේ පරිමිතියට තියෙනවා 10 1යි 6 2යි 2 කෑලි 5යි 4 කෑලි 1යි 2යි 3යි 4යි. එහෙනම් බලන්න මේ
මේ දෙකේ කෑලි 5යි 4 කෑලි 1යි 2යි 3යි 4යි ගත්තාම මේ පැත්ත හරි. ඊළඟ 6 කෑලි 2යි 10 කෑලි. ඒ අනුව පරිමිතිය දෙන්න ඕනේ මෙන්න මේ විදිහට. දෙකේ දෙකක් දිග සෙන්ටිමීටර දෙකක් දිග පාද 4ක්. sorry 5ක් තියෙනවා. ඊළඟ සෙන්ටිමීටර මේ බහුවක්‍රයට මේක අවතල බහුවක්‍රයක් කියලා ගන්නවා. සෙන්ටිමීටර 4ක් දිග පාද 4ක් තියෙනවා. ඊළඟට සෙන්ටිමීටර 6ක් දිග පාද 2යි 10ක් දිග පාද 1යි මේ තමයි පරිමිතිය. බලමු ඔබේ උත්තරේ හරිද කියලා. දෙවරක් 5 10යි 4 වරක් 4 16යි 6 වරක් 2 12යි 10යි එකතු කරන්න පරිමිතිය කියෙද ඉන්න බලන්න. ඒ අනුව පරිමිතිය එනවා 10යි ගාතය 26යි 26යි 12යි 38යි 10යි 48යි. මේ උත්තරේ දාපු අය ඉන්නවා. පරිමිතිය 48යි. ඊළඟ වර්ගඵලය හොයද්දී කොටස් කරගන්න පුළුවන් අපිට ඕන නම් මේ විදිහට වෙන් කරගන්නත් පුළුවන් ගොඩාක් කොටස් වලට. හැබැයි වඩා පහසුයි මෙහෙම වෙන් කරගන්න. එතකොට මේ ඍජු කෝණාශ්‍රයෙන් මේ ඍජු කෝණාශ්‍ර තුනේ වර්ගඵලය එකතු කරපුවාම වෙනවා මුළු රූපේ වර්ගඵලය. නම් මේ ඍජු කෝණාශ්‍රයේ දිග නම් අපිට හොයාගන්න පුළුවන් ලේසියෙන්ම 10යි. පළල හොයාගන්නේ මේ මුළු දිග 6යි නම් මෙතන ඉඳලා මෙතෙන්ට 4යි කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට 4යි කියන්නේ. එහෙනම් මේ ටික වෙන්න ඕනේ 2ක් මේ ටික 4ක් වෙන්නේ. ඒ අනුව මේ ඍජු කෝණාශ්‍රය ඇවිල්ලා 10 2 ඍජු කෝණාශ්‍රය. එහෙනම් 10 2 ගුණ කරපුවාම ඒ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය 10 ගුණ කිරීම 2. ඒකතු කරන්න ඕනේ. මේ ඍජු කෝණාශ්‍රය ගත්තාම 4 2 ඍජු කෝණාශ්‍රය. 4 ගුණ කිරීම 2. ඒ වගේ ඒවා 1යි 2යි 3ක් තියෙනවා. මේකත් 4 2 එකක්, මේකත් 4 2 එකක්, මේකත් 4 2 එකක්. එහෙනම් ඒක ගුණ කරනවා 3. එතකොට මුළු රූපේ වර්ගඵලය ලැබෙනවා. ඒ අනුව ඒ සමානයි 10 වරක් 2 20යි 4 වරක් 2 8 8 වරක් 3 24යි වර්ග සෙන්ටිමීටර. ඒ අනුව ඒ සමානයි 20යි 24යි එකතු වුණාම 44යි. මේ නිවැරදි උත්තරය දැන් ආයෙත් ඉන්නවා. හොඳයි. අඩුපාඩු වෙච්ච අයත් ඉන්නවා. වැරදි උත්තරේ පහයි. ඒ නිසා බලන්න නිවැරදි කරගන්න මිනිත්තු 2 3ක් දෙන්නම් ලියා ගන්න. බලමු ඊළඟට තවත් සරල රූපයක් ගැන ඉගෙන ගමු මතක් කරගමු. මේකත් ඉගෙනගෙන තියෙනවා 8 ශ්‍රේණියේදී. මම මේ කොටු දැල තුල ත්‍රිකෝණයක් මතු කරගන්නම් මේ විදිහට. බලන්න ත්‍රිකෝණයක් මතු කරගන්නම්. හොඳට පේන්න ඕන නිසා පාට කරලා ගමු එහෙම. බලන්න මේකේ පරිමිතිය නම් ඉදි පාද තුනේ දිගේ එකතුව. නමුත් වර්ගඵලය කියන්නේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලයේ දිග ගුණ කිරීම පළලින් ලැබුණා. මේකේ වර්ගඵලය ලැබෙන විදිහත් ඔයාලට මතක ඇති ආපහු මතක් කරගමු. බලමු කොටු ගන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි මේ කැලේ දෙකේ 1යි 7යි මේ කැලේ දෙකේ 1යි 8යි මේ කැලේ දෙකෙන් සම්පූර්ණ කොටුවක් හැදෙනවා 9යි. බලන්න මේ මුළු දිග තියෙන්නේ सेंटीमीटर 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙතන ඉඳලා මෙතෙන්ට දුර ප්‍රමාණය තියෙන්නේ सेंटीमीटर 3යි. දැන් මේ කොටුව ආවේ 9යි. 6 වරක් 3 18. එහෙනම් ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය දිග ගුණ කිරීම පළලින් ලැබුණාට ත්‍රිකෝණයක මේ දෙක ගුණ කරපුවාම ලැබෙන උත්තරේ ඇත්ත වර්ගඵලයේ දෙකෙන් පළුවයි. ඒ නිසා අපි ත්‍රිකෝණයක වර්ගඵලය ගනිද්දී මෙන්න මේ අගයන් දෙක මේ පාදයේ දිග ඒ පාදයේ ඉස්සරහින් තියෙන දීර්ඝයේ ඉඳලා ඒ පාදයේ තියෙන කෙටිම දුර තමයි මේ අරන් තියෙන්නේ. ඒ කෙටිම දුරෙන් ගුණ කරලා දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට අපි මේ පාදයට කියනවා නම ආධාරකය.
ආධාරකයේ D කියලා සංකේතය තමයි අපි ගන්නෙ. ඒතකොට මෙන්න මේ උස ප්‍රමාණයට අපි කියනවා ලම්බ උස කියලා. ලම්බ උස. ලම්බ උසට අපි ගන්නේ h කියලා. එහෙනම් පුතේ ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න ආධාරකය ලම්බ උසෙන් ගුණ කරන්න ඕනේ කීයෙන් බෙදන්න ඕනේ? දෙකෙන් බෙදන්න ඕනේ. හොඳයි. එහෙනම් බලමු ත්‍රිකෝණය කියලා ලියන්න මාතෘකාව අංක 3 ත්‍රිකෝණය එතකොට අපි මේ පාඩම කරන්නේ එක පාඩමක් ඉවර වෙලා වෘත්තයක පරිධිය පාඩම ඉවර වෙලා වර්ගඵලයේ පාඩමට යනවා නෙමෙයි. මේ පාඩම් දෙකම එක විදිහට ඉවර වෙන්නේ සමහර වෙලාවට දැන් මේ සරල රේඛීය රූප වල වර්ගඵලයේ කතා කරලා ඉවර කරලා ඒ කිවි ත්‍රිකෝණය සමාන්තර ආශ්‍රිත ත්‍රිපිසියමේ වර්ගඵලයේ කතා කරලා ඒවා ගොඩක් එකතු වෙලා තියෙන සංයුක්ත රූප වල වර්ගඵලයේ කතා කරලා ඊට පස්සේ යනවා වෘත්තයට වෘත්තයක මිනුම් සම්බන්ධ ගැටලු ඊට පස්සේ කතා කරන්නේ ඊට පස්සේ වෘත්තයේ වර්ගඵලයට යනවා ඒ විදිහටයි පාඩම් දෙක එකතු කරලා ඒකාබද්ධ කරලා ඉවරලා ඉවර කරන්නේ එඳා පාඩමක් විදිහට මේක එකතු කරලා ඉවරන්නේ එක පාඩමක් නෙමෙයි මේ කලින් කතා කරන්නේ වෘත්තයක පරිධිය කියලා මාතෘකාව ලිව්වේ අපි ඒක වෘත්තයක පරිධිය පාඩම යටතේ පුනරීක්ෂණයක් තමයි මේ කරගෙන යන්නේ පාඩම ඉගෙන ගත්තේ වට අලුත් දේවලුත් එකතු වෙනවා හිතන්න. හොඳයි බලමු. එහෙනම් මම දැන් කිව්ව කාරණේ මේ ත්‍රිකෝණය ගත්තහම මේ ඕනම ශීර්ෂයක ඉඳලා ඒ ශීර්ෂයේ ඉදිරියෙන් තියෙන පාදයට ලම්බයක් යනවාම ඒ පාදයට අපි කියන්නේ ආධාරකය. ආධාරකය. එතකොට මේ උස ප්‍රමාණය තමයි ලම්බ උස වෙන්නේ. ලම්බ උස. ලම්බ උස. ආධාරකයේ D කියලා දාන්නේ ලම්බ උසට H කියලා දාන්නේ. ඒතකොට ළමයි මේ වගේම ත්‍රිකෝණයක මෙතන ඉඳලා මෙතෙන්ට නැතුව මෙතන ඉඳලා මෙහාට ලම්බය ඇඳලා තියෙන්න පුළුවන්. එතකොට මේකයි ආධාරකය වෙන්නේ මේකයි ලම්බ උස වෙන්නේ. එතකොට නිකෝණික ත්‍රිකෝණයක් නම් මෙතන ඉඳලා මෙහාට ඕන ලම්බයක් අඳින්න පුළුවන්. නමුත් මෙතන ඉඳලා මේ ලක්ෂයේ ඉඳලා මේ පල්ලෙහා පාදේ මේ පාදේ ලම්බයක් අඳිනවා නම් මේ දිගේමයි අඳින්න වෙන්නේ. එතකොට මේක ආධාරකය වෙනවා මේක ලම්බ උස. ඒ වගේම මහා කෝණී ත්‍රිකෝණයක් නම් මේ ලක්ෂයේ ඉඳලා මේ පාදේ ලම්බයක් මේ පාදේ මත කොහෙටවත් අඳින්න බෑ. ඒ වගේ අවස්ථාවලදී දික් කරන ලද පාදේ තමයි ලම්බය අඳින්නේ. එතකොට මේ ටික විතරයි ආධාරකය වෙන්නේ මේක ලම්බ උස වෙන්නේ. නම් මේ කොයි රූපේ ගත්තත් වර්ගඵලය ලැබෙන්නේ දෙකෙන් දෙක ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම ලම්බ උස. ලම්බ උස. ඒ අනුව A සමාන වෙන්නේ භාගයයි DH කියලා ලියා ගන්න. නගොන්න වර්ගඵලය හොයන සූත්‍රය ලියා ගන්න. මේ රූප හතරම ඇඳලා වර්ගඵලය හොයන සූත්‍රය ලියා ගන්න. බලමු ඊට පස්සේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයලා ඊට පස්සේ වර්ගඵලය දීලා ආධාරකයේ ලම්බ උස හෙව්වා 8 ශ්‍රේණියේදී ඊට පස්සේ තමයි අපේ 9 ශ්‍රේණියේ සමාන්තර ආශ්‍රය සාත්‍ර පීඩීමේ වර්ගඵලයට යන්නේ. හොඳයි. එහෙනම් බෝඩ් එකේ ඉස්සරහා මම ඉන්නේ අයින් වුණාම ලියා ගන්න පුළුවන්. හොඳයි ලියාන ඉවරයි. ඕකේ ආවා. ලියා ගන්න එහෙනම් මෙහෙම පහත දැක්වෙන රූපවල
පහත දැක්වෙන රූපවල වර්ගඵලය සොයන්න. වර්ගඵලය සොයන්න. හොඳයි රූප පහක් තියෙනවා. බලමු තනියම වර්ගඵලය හොයන්න. මොකද්ද සූත්‍රයේ වර්ගඵලය හොයන? භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බවුස. මොකක්ද ආයේ සූත්‍රය කියන්නේ? භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බවුස. මෙතන දැන් මේ ගැටලු ටික හදා ගන්න නම් කරන්න තියෙන්නේ හරියට ආධාරක පාදේ හොයාගන්න, ලම්බවුස හොයාගන්න, අර සූත්‍රයට ආදේශ කරලා උත්තරේ ගන්න. ඔව් සමහර අයට මේ ලියලා තියෙන ඉලක්කම් වලට පේනවලු කියලා කිව්වා. මම අංක මාරු කරා ඉස්සරෝම. මෙතන දාලා තියෙන මේ පාදයේ දිග 8යි ලම්බ උස 5යි. ආධාරකය 8යි ලම්බ උස 5යි. මේකේ මේ පාදයේ දාලා තියෙන 10 මේ පාදයේ දාලා තියෙන 6යි. මේකෙන් මේ පාදයේ 10යි මේ පාදයේ 6යි මේ පාදයේ 8යි. 10යි 6යි 8යි. මෙතන මේ දිග 8යි මේ දිග 9යි. මේකේ මේ දිග 6යි 6යි සෙන්ටිමීටර්. මෙතන 12යි සෙන්ටිමීටර් 5යි සෙන්ටිමීටර්. ආයෙ ලියද්දී ගණන් එකක් දෙකක් විතරක් බෝඩ් එකේ ලියන්න ලොකුවට රූපයක් ගන්න. එතකොට ඒ පැත්තේ ඉතලනවා. දැන් හදලා ඉවර නම් අංක 1 2 3 4 5 උත්තර මම හිතන්නේ ගොඩක් ලේසි හැමෝම හදලා ඇති. ඒ හින්දා හදලා ඉවර නම් ඔකේ එකක් විතරක් දෙන්න උත්තර කොහෙත් නැහැ. බලමු මේ විදිහට පළවෙනි එක. මෙන්න මේ තීර්ථය ඉඳලා මේ පාදයටයි ලම්බය දාලා තියෙන්නේ. එහෙනම් ආධාරක 8යි ලම්බ උස 5යි. වර්ගඵලය ඒ සමාන වෙන්නේ 2 1 ගුණ කිරීම 8 ගුණ කිරීම 5ට ඒකක වර්ග සෙන්ටිමීටර. ඒ අනුව 2යි 8යි අපි දන්නවා දෙකෙන් කැපෙනවා. 2ට දෙවරක් 1යි 8ට දෙවරක් 4යි කියලා 2යි 8යි දෙකෙන් බෙදුවා. ඒ අනුව ඒ සමානයි 4 වරක් 5 20යි. ඒකකයෙන්ද වර්ග සෙන්ටිමීටර. අපේ පළවෙනි ගානේ උත්තරේ බලන්න නිවැරදි කරගන්න අඩුපාඩු තියෙනවා නම් හොඳයි ඊළඟ ගැටලුවට යමු. අඳුර ගන්න මේ තීර්ථයේ ඉඳලා මේ පැත්තටයි ලම්බය ගන්න. ඒ අනුව ආධාරකය 10යි ලම්බ උස 6යි. නම් වර්ගඵලයේ ඒ සමාන වෙන්නේ 2 1 ගුණ කිරීම ආධාරක පාදයේ 10යි ලම්බ උස 6යි වර්ග සෙන්ටිමීටර. දැන් 2යි 10යි දෙකම දෙකෙන් බෙදෙනවා. 2 දෙකෙන් බෙදුවොත් 1යි 10 දෙකෙන් බෙදුවොත් 5යි. ඒ සමානයි 5 හරක් 6 30යි. වර්ග සෙන්ටිමීටර 30යි. හොඳයි. ඊළඟ රූපය බලමු. ගොඩක් දෙනෙක් නිවැරදිව කරලා තිබ්බා. උත්තර ඒවලා තිබුණා. බලන්න මෙතන මේ 10 කියන පාදයට මේ තීර්ථයේ ඉඳලා ලම්බයක් ඇදලා නැහැ. එහෙනම් මේ 10 කියන පාදය ආධාරකයක් වෙන්නේ නැහැ.
බලන්න මේකේ මේ පාදේ 8යි මේ පාදේ 6යි. නම් මේ පාදේට මේ තීරණය කරලා ලම්බයක් හදලා තියෙනවා. ඒ අනුව ආධාරකය 8යි කියලා ගන්න පුළුවන් ලම්බය 6යි කියලා ගන්න පුළුවන්. සමහරවිට කාටරි මාරු වෙලා හිතෙන්න පුළුවන්. මේ පාදයට මෙතන ඉඳලා ලම්බය යන්නේ කියලා. එහෙම වුණා නම් මේ දිග 6ක් වෙති මේ දිග 8ක් වෙනවා. හොඳයි. ඒ අනුව වර්ගඵලය සමාන වෙන්නේ 2 1යි ආධාරකය 6 ගුණ කිරීම ලම්බෝස 8යි වර්ග සෙන්ටිමීටර. ඒ අනුව 2 දෙවරක් 1යි 6 දෙවරක් 3යි. ඒ සමානයි 3 වරක් 8 24යි වර්ග සෙන්ටිමීටර. නිවැරදි කරගන්න තුන්වෙනි ගාන උත්තර අඩුපාඩු තියෙනවා නම් විතරක් බලමු හතරවෙනි ගාන මේ ගාන උත්තරේ පේනවා මහා කෝණික ත්‍රිකෝණය මෙන්න මේ පාදයට මෙතන ඉඳලා ලම්බය ඇඳලා තියෙන්නේ මේ පාදයේ මතට අදින්න බැරි වෙන වෙලාවට දික් කරලාද පාදයට අදින්නේ. ඒතර මේ ටිකයි ආධාරකය වෙන්නේ මේ ටිකයි ලම්බ උස වෙන්නේ. ඒ අනුව වර්ගඵලය ඒ සමානයි භාගයයි ආධාරකය 8යි ලම්බ උස 9යි ඒකක වර්ග සෙන්ටිමීටර. 2 දෙකෙන් බෙදුවොත් 1යි 8 දෙකෙන් බෙදුවොත් 4යි. මේ අනුව ඒ සමානයි 4 වරක් 9 36යි වර්ග සෙන්ටිමීටර. බලන්න ඊළඟ මේ පාදයට කොහෙන්ද ගියා ලම්බයක් ඇඳලා නැහැ. එහෙනම් මේ පාදයේ දීලා තියෙන ලොමග යවන්න. 12 කියන එක ගැටලුවට උත්තරේ ගන්න ඕන වෙන්නේ නැහැ. ඊළඟට මේ දිග 6යි මේ දිග 5යි. එහෙනම් පාදයේ දිග 6ක් වෙද්දී ලම්බ උස 5යි කියලා දීලා තියෙනවා. ඒ අනුව වර්ගඵලය සමාන වෙන්නේ 2 1යි ආධාරකය 6යි ලම්බ උස 5යි वर्ग सेंटीमीटर देकर देवरा कितना है हाइट देवरा कितनाई ये समान है तुम्हारा पहाड़ा वर्ग सेंटीमीटर पहाड़ा अब पार्टी रावण संपूर्ण कर गන්න ඔව් එතකොට මේ zoom package එකක් තියෙනවා dialog company ඒ zoom වලට විතර මාප් එකට උපරිම ඇති ලැබෙන ප්‍රමාණය රුපියල් 165ක් GB 35ක් හම්බ වෙනවා. හැබැයි 25ක් හම්බ වෙනවා. හැබැයි zoom map එක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අධ්‍යාපන කටයුතු වලට විතරක් ඒක පාවිච්චි කරන්න ඉතින් අරට ඇති හැමෝටම ආයුබෝවන් කියලා කියනවා. ආයුබෝවන් සර්.